SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් Vip Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 සැප්තැම්බර් 8 අඟහරුවාදා සිරස්තල මරණ දරුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීදුරේ දිවුරුම් දෙයි. සමගි ජනබලවේගේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යයි. නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩලය ගොඩබිමට ගෙන එයි. ගින්න නැවැත්වීමට නාවික හා ගුවන් හමුදාවෙන් අකණ්ඩ මෙහියුම්. මුස්ලිම් ජාතිකයන්ට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව එවක අගමැතිට කිව්වා. තවමත් ස්ථාවරයේ වෙනසක් නැහැ. හකීම් පාස්කු කොමිසමට කියා. 20 වැනි ව්‍යවස්ථා කෙටුම්පතට එරෙහිව සෝබිත හිමි පිළිරුව අභිමුව විරෝධයක්. මේ දාන වෙන සංශෝධන අවශ්‍ය කරලා ඒගොල්ලෝ හදන්නේ නැවත ඒගොල්ලෝම ගෙනාවු 18ට යන්නද නෑ. නිලධහරින්ට මරණ තර්ජනය කළ පොඩි ලැසී අධිකරණයට ඉදිරිපත් කරන්නයි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්. එදින අධිකරණයට දැඩි ආරක්ෂාවක් සපයන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායකවරයා ඉදිරියේ අද සිය මන්ත්‍රී දුරේ දිවුරුම් දුන්නා. කෙසේ වෙතත් එම දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බවට චෝදනා කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කළුපටි පැළඳ විරෝධය පළකොට පාර්ලිමේන්තු සභාගමෙන් පිටතට ගියා. The big story. මරණීය දණ්ඩනය නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කර ඇති පසුබිමක ඔහුට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීම සඳහා අවසර ලබා දෙමින් අභියාචන අධිකරණය ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත අතුරු නියෝගයක් නිකුත් කළා. එම තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව අද පැවැත්වුණු පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී කරවීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා. මොකද දෙන්න ඔබතුමාට? අනතුරුව ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. අභිනව මන්ත්‍රීවරුන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම රත්නපුර මැතිවරණ කොට්ටාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා. ගරු මන්ත්‍රීවරුනේ කෙසේ වෙතත් එම දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බවට චෝදනා කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කළුපටි පැළඳ සිය විරෝධය පළ කළා. හරි තැන් රීති ප්‍රශ්නය මතු කරන්න. මහාධිකරණයෙන් මරණ දඬුවම නියමෙච්ච පුද්ගලයෙක් අද ඔබතුමා ඉදිරියේ දිවුරුම් දෙන්න උත්සාහ කෙරුවා. මෙවැනි සිද්ධියක් 2010 මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තියෙනවා. සරත් ෆොන්සේකා මැතිතුමා අපි පාර්ලිමේන්තුවට ගෙන්නන්න හැදු වෙලාවේ GL පීරිස් මැතිතුමා ආණ්ඩුව වෙනුවෙන් කතා කරලා කිව්වා
එතුමා කිව්වා අපේ රටේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා නුසුදුසුකම් වලට භාජනය වූ කෙනෙක්ගේ മന്ത്രി ධූරය ඉබේම හිමි වෙනවා. මහාධිකරණයෙන් තීන්දුව දුන්න වහාම අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ආසනය හිමි වෙනවා. ඒ පිළිබඳ ගරු කතානායක තුමාටවත් තීරණයක් ගන්න බෑ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ජීඑල්පීටි සැපතුමා. ඔබතුමාට අභිමතයක් නැහැ කියලා මේ නීති විශාරදයා කියන්නේ. ඔබතුමාට කරන්න තියෙන එකම දෙයයි මහලේකම්ට කියන්න මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් ලියලා ඔහුගේ ආසනය අහිමි වෙලා තියෙනවා කියන එක තමයි දැන් මහලේකම්වරයාට කරන්න තියෙන්නේ. මහලේකම්වරයා අපක්ෂපාතී වෙන්න ඕන. මම බුදු වුණා මහලේකම්වරයා පෙරේදා නඩුවකට ඉදිරිපත් වුණා නීතිඥ කරහා මෙතුමාව පාර්ලිමේන්තුවට ගෙන්න කියලා කියනවා. පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පවත්වන ලද මහා මැතිවරණයේදී ජයග්‍රහණය කොට ඒ ගැසට් නිවේදනයෙන් නිකුත් කර මැතිවරණ කොමසාරිස්තුමා ඔව් මන්ත්‍රීවරයෙක් ඇටියට ප්‍රකාශ කිරීමෙන් පසු ඔබතුමා ඔබ ඉදිරියට පැමිණීමට හා දිවුරුම් දීමට දෙන ලද නියෝගය පරිදි අද ඔබතුමා ඉදිරියේදී දිවුරුම් දී හමාරයි. If there is a legal matter, it is up to the courts to decide. ඔබතුමා ඉදිරියේ දිවුරුවේ මරණ දණ්ඩනයට නියම වෙච්ච පුද්ගලයෙක් මන්ත්‍රීවරයෙක් හැටියට මට 2010 ඔය ඉන සනුහරේ මේ ජාතියේ ඔය සනුහරේ මේ ජාතියේ මගේ කියව ගන්න එපා ඉස්සර මං හිතුවේ එකයි කියලා බැලුවම සනුහරේ මේ ජාතිය මේ ගැටේ හරි නේද මම හිරගෙදර ගියේ മന്ത്രി කෙනෙක් වුණාට පස්සේ දිවුරුවාට පස්සේ අද අපි දකිනවා හිරේ ගිහිල්ලා එල්ලුම්ගස් නියම වෙච්ච කෙනෙක් ඇවිල්ලා മന്ത്രി හැටියට දිවුරනවා අධිකරණයේ තීරණය දීලා තියෙන්නේ මෙයාට ජනතාව මෙයා තෝරාගත්ත නිසා මෙයාට ඇවිල්ලා දිවුරන්න දෙන්න කියලා ඒ තීන්දුවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. එතනින් එහාට සැසිවාරවල සහභාගී වීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීම තීරණය කළ යුත්තේ ඔබතුමා කියලා. එතකොට මට නිකන් සිරදඩුවමකට මාව හිරේ තියලා මාස 30කට මට පාර්ලිමේන්තුවට එන්න කතානායක අවසර දුන්නේ නැහැ. ඒ වෙලේ කතානායක කිව්වා පාර්ලිමේන්තුවට එන්න අවසර නැහැ කියලා හිරේ ඉන්න කෙනෙකුට. ඒ කතානායක කිව්වා මෙතන වාඩි වෙලා ඉන්න. එතකොට ඔබතුමා අවසර දෙනවද මරණීය දණ්ඩනේ නියම වෙච්ච කෙනෙකුට? පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න සතිවාරවලට ඡන්දය දෙන්න අවසර දෙනවද කියන එක ඔබතුමා තීරණය කරන්න. මම ඔබතුමාට මේ වැද්දන්ට හිතට වැදුණා නම් මට කරන්න දෙයක් නැහැ. මම මේ නඩු තීන්දුවේ කියනවා අහගෙනින්ද? මේ නඩු තීන්දුවේ කොටසක් ඔබතුමාට කියවන්නම්. It is of the view of this court that the petitioner would be clothed with all the rights of an elected member of parliament. So that we will have to adhere to it. ගරු කතානායකතුමනි ප්‍රේමලාල් ජයසේකර මැතිතුමත් එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේකේ ඔබතුමා කියපු කෑල්ලට අමතරව මේකේ තියෙනවා මේ නඩු තීන්දුව මම සභාගත කරන්න. So the question is of sitting and voting does not arise before us. උසාවිය කියන්නේ and as the passage clearly indicates, it is the province of the speaker to deal with the matter or any other competent body. What is before us is the challenge letter. ගරු කතානායකතුමනි ඔබතුමා දෙන පූර්වාදර්ශය අපිව ආරක්ෂා කරගෙන ඉන්න ඔබතුමා. මම මේ මගේ පොයින්ට් එක කියන්නේ ප්‍රේමලාල් ජයසේකර පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන මේ කවුරුනත් මෙතන කෑ ගහගෙන හිටියට වියතුන්නේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. සංවර වුණොත් හොඳයි මේක මොකද්ද කියලා කියන්නේ. පොඩ්ඩක් ඉන්න පොයින්ට් එක මොකද්ද? no point. කතානායකතුමා මගේ ඉල්ලීමක් තියෙනවා. ලංකාවේ මරණ දඩුවම හිමි වෙච්ච මිනිසුන්ට සතිපතා ගෙදර යන්නත් අවස්ථාවක් දෙන්න. ජය වේවා ඔබතුමා. නිසා මේගොල්ලෝ මේ බබ්බුවගේ කළු පාට අඳගෙන ඇවිල්ලා අද පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඒ නිසා කරු කතානායකතුමනි මේක ඔබතුමා ගත්ත තීන්දුව නිවැරදි. මේක අභියාචනා අධිකරණය විසින් ගත්ත තීන්දුවක්. කෝට් මාර්ෂල්ගේ සරත් ෆොන්සේකා මහත්තයාට අමතක වෙලා එයාගේ පුතාට හමුදාවේ බඩු ගෙන්නන්න අවසර දුන්නා. තමන්ගේ තාත්තා හමුදාපති පුතා හමුදාවට බඩු ගෙනාවා. ඒවා වැරදි නීති විරෝධී. ඒකට තමයි කෝට් මාර්ෂල් එක තීන්දුව දුන්නේ. එල්ලුම්ගස් නියම වූ කෙනෙක් පිළිබඳ තියෙන හේතු තමයි ඔහුට ලබා දී තිබෙන දඬුවම එල්ලුම් ගහ. එනිසා ඒ දඬුවමෙන් එහා යන දඬුවමක් නැහැ. එනිසා ඔහු අනෙක් සිරකරුවන් එක්ක ගැවසීම හෝ ආරක්ෂාවේ දුබල තිබෙන තැන්වලට ඔහු ගෙනියන්නේ නැහැ. ඔහුටම ඌ ආවේනික කුටියක ඔහු තියෙනවා. ඇයි ඔහුට හිමි වී තිබෙන දඬුවම මරණය නම් ඔහු පැන යාම හරහා ඔහුට ලබා ගත හැකි උපරිම දඬුවම මරණය. ගරු මන්ත්‍රීතුමා ඒකත් මේ අද විවාදයේ අදාළ මාතෘකාවක් නෙමෙයි. එල්ලුම් ගහට නියම වූ අය පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කිරීම සඳහා මැදිහත් වීම පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ එහෙමම සරලව අත්හරින්න බෑ ගරු කතානායකතුමනි. චූදිතයෙක් විසින් අභියාචන අධිකරණයට අභියාචනයක් කළ පසු ඒ අභියාචනයේ විමසීම වන තෙක් ඒ තනත්තා සලකන්නේ වර්ධකරුවෙක් නෙමෙයි රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සියලු අයිතිවාසිකම් ලැබෙනවා කියලා. ඒ නිසා නීතිය දැනගෙන කතා කරන්න. නීතිය නොදැන හැමදාම බොරු මඩ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අපේ කනගාටු ප්‍රකාශ වේගයෙන් කතා කරාට කලබලයෙන් මුර දුන්නට සත්‍ය සත්‍යමයි. ඒක විතරක් තේරුම් ගන්න. 2008 2012
මහ බැංකුවේ සිදු වූ ගනුදෙනු පිළිබඳව ව්‍යවහාරික විගණන වාර්තාවක් කරලා තිබෙනවා. ඒ වාර්තාව පිළිබඳ විවිධ චෝදනා විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි වාර්තාවේ අඩංගුව සහ සම්බන්ධය පිළිබඳ ගන්නා ලද ක්‍රියාමාර්ග කවරේද? අවුරුදු 5ක් තිස්සේ කියපුවා. නෑ මේක අලුතෙන් කියන්නේ ඒ ටිකම තමයි. දැන් තමුන්නාන්සලා මොනවද අවුරුදු 5 ආණ්ඩුව ඉඳගෙන කෙරුවේ? අරලියගහ මන්දිරේ කොමිටි දාගෙන දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා තමුන්නාන්සලා ඔක්කොම එතුමා මත ඇරලා එතුමා තනි වෙලා කියලා. තමුන්නාන්සලාගේ දැන් මේ මහ බැංකුව වාර්තාව තමුන්නාන්සලා ආණ්ඩු කරපු කාලේ. ඇයි තමුන්නාන්සලා ඒ ගැන කතා කරන්නේ නැත්තේ? තාම කතා කරන්නේ 2007 2012 ගැනයි. ඒකට ජනතාව නිසි යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා තියෙන මොහොතේ අධිකරණ ඇමතිවරිය හැටියට කටයුතු කළේ කවුද කියන එක මම හිතන්නේ අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. නිමිති කළ මැතිවරණ කොට්ටාසය කියන්නේ මම හැමදාම ජයග්‍රහණය කරන මැතිවරණ කොට්ටාස. මේ ජයග්‍රහණය කිරීමට කලින් එදා ඉඳන් උත්සාහ ගත්ත සමහරක් අයට ඒ ජයග්‍රහණය ලබා ගන්න බැරි වෙනකොට අපේ දේශපාලන වශයෙන් අපි පරිගන්න අපි දේශපාලනින් ඉවත් ගන්න ලොකු උමනාවක් තිබුණා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දුකක් තියෙනවා. මොකද වැරද්දක් කරලා පුද්ගලෙක් එළිය හිටියත් වැරද්දක් නොකර ඇතුළේ ඉන්න ගැන මම බලවත් කනගාටු ප්‍රකාශ කරනවා. මොකද එවැනි පරිගැනීම් කරන්න හොඳ නැහැ. අනතුරුව ඔවුන් පාර්ලිමේන්තු සභාගාරයෙන් පිටව ගිය බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. නිව් ඩයමන්ඩ් නෞකාවට කිලෝමීටරයක් පමණ දුරකින් සාගර ජලය මත ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර ඇතැයි නාවික හමුදාව නිවේදනය කරනවා. නෞකාවේ ප්‍රයෝජනය සඳහා ගබඩා කර තිබූ ඩීසල් මුහුදු ජලයට මිශ්‍ර වීම ඊට හේතු වී ඇති බවයි නාවික හමුදාව පෙන්වා දෙන්නේ. අදාළ නෞකාවේ සිට මුදාගත් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අද හම්බන්තොට වරාය වෙත රැගෙන අතර ඔවුන්ව ගාල්ල ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසනයක රැඳවීමට කටයුතු කෙරෙනවා. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ස්ථානගතව පවතින්නේ අම්පාර සංගමන් කඳුතුරුවේ සිට නාවික සැතපුම් 28ක් එනම් කිලෝමීටර් 51ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ. අධික සුළං ප්‍රවාහය සහ නෞකාවේ ලෝහ මත පවතින උෂ්ණත්වය හේතුවෙන් ඊයේ පස්වරුවේ නෞකාවේ ගින්න යලි හටගත්තා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් MI-17 සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යාන දෙකක් භාවිත කරමින් ගින්න මැඩ පැවැත්වීම සඳහා දහන අපෝෂක රසායනික සංයෝගයක් වන ඩ්‍රයි කෙමිකල් පවුඩර් කිලෝග්‍රෑම් 3000ක් ගින්න මතට පතිත කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුදාහල රසායනික ද්‍රව්‍ය කිලෝ 3000 බෙල් 212 වර්ගයේ සහ MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා යොදාගෙන මෙම ස්ථානයේ මතට ගුවනින් පතිත කිරීමට සැලසුණා. අද උදෑසනගත් ඡායාරූපවලට අනුව පෙනී යන්නේ මෙම ගින්න සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති බවයි. යනුව අද උදෑසන වන විට ගින්න තරමක් දුරට පාලනය වී තිබූ අයුරුයි මේ. මෙතර නෞකාවට කිලෝමීටරයක් පමණ දුරින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර ඇති බව නාවික හමුදාව නිවේදනය කළා. මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා ඊයේ රාත්‍රියේ සිට අඛණ්ඩව භාවිතා කරන ලද ජලය ප්‍රමාණය හේතුවෙන් නෞකාවේ එන්ජින් කාමරය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇති බවට අපි විශ්වාස කරනවා. මේ වන විට නෞකාවේ පසුපස කොටස සාමාන්‍ය පිහිටුමට වඩා මදක් ගිලී ඇති බවක් නිරීක්ෂණය කරනවා. මේ හේතුවෙන් නෞකාවේ එන්ජින් කාමරයේ එකතු වී තිබූ සහ හානියටපත් වූ ඩීසල් ටැංකි වලින් එළියට පැමිණි ඩීසල් දැනට නෞකාව පිටුපසින් මුහුදට එකතු වී නාවික සැතපුමක් පමණ දිග ඩීසල් පැල්ලමක් නිරීක්ෂණය වනවා. ඩීසල් පැල්ලම කිසි විටකත් නෞකාවේ ගබඩා තෙල් සංචිතයේ සිටින බොර තෙල් වලින් ඇති වූවක් නොවේ. දැනටමත් මෙම ඩීසල් පැල්ලම නිෂ්ක්‍රිය කිරීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබූ ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් වර්ගයේ ගුවන් යානාව ගුවන්ගත කොට ඒ මගින් විශේෂ රසායන ද්‍රව්‍යයක් මේ මතට ඉසීමෙන් මෙහි පරිසරයට වන හානිය අවම කිරීම සිදු වෙමින් පවතිනවා.
අපදාවට පත් නෞකාවේ සිටියේදී කුත් සැප්තැම්බර් 3 වනදා නාවික හමුදාව විසින් මුදාගෙන ලැබූ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් 20 දෙනා අද හම්බන්තොට වරාය වෙත රැගෙන එනු ලැබුවා. ඔවුන් ගාල්ල ප්‍රදේශයේ ආරක්ෂිත නිවසනයක රැඳවීමට කටයුතු කරනවා. නෞකාවේ ගින්න හේතුවෙන් යම් සමුද්‍ර දූෂණයක් සිදු වෙද්ද යන්න සොයා බැලීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ රුහුණු විශ්වවිද්‍යාලයට අයත් පරීක්ෂණ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම අදාළ මුහුදු ප්‍රදේශය වෙත අද පැමිණියා. නාවික හමුදා යාත්‍රා මගින් ඔවුන් වෙම මුහුදු ප්‍රදේශය වෙත රැගෙන ගිය අතර ඔවුන් විසින් මුහුදු ජල සාම්පල පරීක්ෂණාගාර වෙත යොමු කර තත්ත්ව වාර්තා ලබා ගැනීමට නියමිතයි. ඒ අතර 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද නීතිපති දෙපාර්තමේන්තුවේදී පැවැතුනේ නීතිපති දපුර දෙලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් ඊට එක්ව සිටියා. එම සාකච්ඡාවේදී මීපා ආයතනයේ වගකීමට අදාළව ගෙන ඇති පියවර හා ගත යුතු ඉක්මන් පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡාවට භාජනය වුණා. නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට ඇදගෙන යාමට ඇති අවශ්‍යතාවය සහ ඒ අවශ්‍ය පියවරේ සම්බන්ධයෙන් ගැනීම සම්බන්ධයෙන් මීපා ආයතනය විසින් අදාළ විදේශ රක්ෂණ සමාගම දැනුවත් කර තිබෙනවා. නමුත් ඔවුන් විසින් මේ වනතෙක් කිසිදු පියවරක් හෝ ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවට මීපා ආයතනයේ සභාපතිනිය විසින් ගරු නීතිපතිතුමාව අද දින දැනුවත් කළා. ඒ අනුව පවතින තත්ත්වය සලකා බලා නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය ගරු නීතිපතිතුමාගේ අවධානයට ලක් වුණා. සමුද්‍ර දූෂණ වැළැක්වීමේ නිතිමය රාමුව ඇතුළේ තමයි අපි කටයුතු කරන්නේ. එතකොට ඒ පනතේ වළක්වා ගැනීමත් සිදුවීමක් සිදුනට පස්සෙත් ගන්න ඕන ප්‍රතිපාදන සහ නිතිමය ප්‍රතිපාදන පැහැදිලිව තියෙනවා. අපි අනුව කටයුතු කරමින් ඉන්නවා නීතිපති දෙපාර්තමේන්තුව සමග. අපි ඒවා කැල්කියුලේට් කරමින් ඉන්නවා. ඒවා අදාළ පාර්ශ්ව වලින් ලබා ගනිමින් පවතිනවා දැනට. නෞකාවෙන් හදිසි තෙල් විසුරුමක් සිදු වුවහොත් ඒ පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේදී පැවැත්වුණා. යම් කිසි හේයකින් මේ ගින්න නිවන්නට බැරි වුණොත් අපි දන්නවා එතන තියෙනවා 2,70,000ක් මෙට්‍රික් ටොන් බොර තෙල්. ඒ බොර තෙල් අපේ සාගර කලාපයට ඇවිල්ලා අපිට දරා ගන්න බැරි විශාල බලපෑමක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මේ අතර ඩිව් ඩයමන්ඩ් නෞකාවේ තත්ත්වය පිළිබඳව අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී අද අවධානයට යොමු අතර ඒ සඳහා නාවික ක්ෂේත්‍රයේ විශේෂඥයන් 30 දෙනෙකු එක් වුණා. දැන් එතකොට දැන් ගෙනහිලා තියෙන අපි මුහුදු සතපොම් 30ක සීමාවට. මේක ප්‍රමාණවත්ද? ඒ හරියේ ගැඹුරු මුහුදක් තියෙනවා. ඒ කියන්නේ මීටර් 3000කට එහා. එතකොට මුහුද සීතලයි ගොඩක්. ඒ සීතල නිසා ඒ තෙල් එක කූල් වෙනවා. කූල් වීම නිසා අපිට තියෙන අවදානම් තත්ත්වය අඩුයි. ස්ථීර විසඳුම තමයි මේ තියෙන තෙල් අපි වෙනත් නැවකට ඇදලා ගන්න ඕනේ. එතකොට අපි කරන්න ඕන පිටින් ගේන්න ඕන ඒවට සුදුසු පොම්ප. ඒවා මේ එක එක ටැංකියට දාලා ඒකෙන් තවත් නැවකට ට්‍රාන්ස්ෆර් කරන්න ඕන. ටැංකිවල දාලා තියෙන තෙල් එක තියෙනවා තෙල් වලට උඩින් ඒ අවකාශය පුරවල තියෙන්නේ නිෂ්ක්‍රීය වායු කියන්නේ. ඒ වගේ ඔක්සිජන් අඩු ප්‍රමාණයේ වායුව. දැන් අපි නිකන් එළියට අදිනවා නම් එතකොට වෙන්නේ තෙල් අඩු වෙන ප්‍රමාණයට හිස් අවකාශය වැඩි වෙනවා. එතනට එන්නේ වායුගෝලයේ තියෙන ඔක්සිජන්. එතකොට ඔක්සිජන් ඒක රිප්ලේස් වෙනවා. එතකොට ඒ මුළු ඇට්මොස්ෆියර් එකම highly volatile හරිම ෆයර් එකක් වෙන්න පුළුවන්. ඒකයි අර විශේෂඥයෝ අවශ්‍ය වෙන්නේ. ජාත්‍යන්තර නීති අපේ නීතිය යටතේ අපිට පුළුවන්කමක් තියෙනවා. අපිට සිවිල් අලාප ගැනීමේ හැකියාවක් තියෙනවා නෙවෙයි. අපිට නේවියකට වියදමක් ගිහලා තියෙනවා. අපේ ආණ්ඩුවට වියදමක් ගිහලා තියෙනවා. ඒ තියෙන ඔක්කොම ක්ලේම් ඉන්ෂුරන්ස් එකේ නැත්නම් රක්ෂණයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි එහෙම කරන්න මම විශේෂඥයන්ට කියපු දේ තමයි මුලින්ම අපි ලංකාවේ මේ නඩුව පවරන්න ඕනේ. මොකද හදිස්සියට ඉන්දියාවේ පවරුවොත් එයාට පුළුවන් වෙනවා ඉන්දියාවේ ගිහිල්ලා ඒ සල්ලි ටික තියන්න. එහෙනම් අපි දැන් ඉක්මන් වෙන්න ඕන. කවුද පවරන්න ඕන? මීපෑකෙන් තමයි මම හිතන්නේ හැකියාව තියෙන. ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට තමා බිය නොවන බවත් පොලිසියට වඩා ශක්තිමත් ජාලයක් පාතාලය සතු බවත් පවසමින් පාතාල සමාජික පොඩි ලැසි සහ කොස්කොඩ තාරක නැමැත්ත සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පළමු වරට බී වාර්තාවකින් කරුණු දක්වා සිටියා. යනුව දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පොඩි ලැස්සිගෙන් ඊට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමටත් දැඩි ආරක්ෂාවක් යටතේ ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත නියෝග නිකුත් කළා. බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් පසුගිය ජූනි 26 වනදා එහි උපවාසයක් ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු සහ බුස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයා එහි ගිය අතර එම අවස්ථාවේ ජනිත් මදුසංකද සිල්වා හෙවත් පොඩි ලැසි සහ කොස්කොඩ තාරක යන රැඳවියන් එම බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර තිබුණා.
මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශන පිළිබඳව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් හරහා කරුණු වාර්තා කළ අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වුවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ සිද්ධියට මුහුණ දුන් බන්ධනාගාර නිලධාරීවරුන් බූස්ස බන්ධනාගාරයේ අංක 10 සිරමැදිරියේ රඳවා සිටි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නම් සංවිධානාත්මක අපරාධකරුවාගේ සිරමැදිරිය අසලට ගිය අවස්ථාවේ ඔහු එම නිලධාරීන්ට උස් හඬින් තර්ජනය කර ඇති බව විමර්ශනයේදී ලබාගත් ප්‍රකාශ හරහා අනාවරණය වී ඇති බවයි. බන්ධනාකාරය තුළට ජංගම දුරකථන රැගෙන ඒම වළක්වා තිබුණද තමා විසින් ලබා දෙන පණිවිඩ තම ජාලයේ සමාජිකයින්ට ලැබෙන අතර තමා සිරකර තැබුවද සිදුවන ක්‍රියාකාරකම් කිසිවිට නොනවතින බවත් බන්ධනාකාර අධිකාරීවරයාගේ සිට සියලුම දෙනාට හිමි ඉරණම මරණය වන බවත් පොඩි ලෙසි නම් සංවිධානාත්මක අපරාධකරුවා බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. අනතුරුව බන්ධනාගාර නිලධාරීන් අංක 9 සිරමැදිරිය රඳවා සිටින තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරකගේ සිරමැදිරිය අසලට ගිය අවස්ථාවේ ඔවුන්ට නිදහස ලබා නොදුනහොත් ඕනෑම අයෙක් මරා දැමීමට පසුබට නොවන බව ඔහු පවසා ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. සර්ගේ ගෙදර ඇඩ්‍රස් එක දෙන්න. මට ඕනේ නම් පැය දෙකක් ඇතුළත ගෙදරට වෙඩි තියලා පෙන්නන්න පුළුවන්. ජනාධිපති ඉන්නේ තවරුදු 5යි. ඊට පස්සේ බලාගමු. එයත් ලොකු නැහැ. ජනාධිපතිට ආරක්ෂක ලේකම්ට තියා කාටවත් බය නැහැ. පුළුවන් නම් ගිහින් ආරක්ෂක ලේකම්ටත් එන්න කියන්න. පොලිසියටත් වඩා ඉස්සරහින් අපේ නෙට්වර්ක් එකේ ඉන්නේ. යකඩ කෑලි ඕනේ තරම් අපි ළඟ තියෙනවා. ඕනේ තරම් ගෝලයෝ ඉන්නවා. මම STF එකේ හිටියේ. ගේට්ටුවෙන් පෙරනම් වහලා කඩාගෙන හරි එළියට එනවා. යනුවෙන් කොස්ගොඩ තාරක නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පැවසුවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී ඇති බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් STF එකේ උන්ට T56 ගහලා මදි. අත් බෝම්බ දෙක තුනක් ගහලා මරාගෙන මැරෙන්න ඕනේ. STF එකේ ලොක්කටත් ගහන්න ඕනේ. එහෙම වුණොත් මම ඉතිහාසගත වෙනවා. යයි මෙම අපරාධකරුවන් ප්‍රකාශ කළ බවටද ප්‍රකාශ ලබා දී ඇති බවයි. මොවුන්ට බෙලෙස කටයුතු කිරීමට ආත්ම ශක්තිය ලැබුණේ කෙසේදයි ප්‍රශ්න කළ දිලීප පීරිස් මහතා සිහිපත් කළේ ඇතැම් බන්ධනාගාර නිලධාරීන් අපරාධකරුවන්ගේ සිරමැදිරිවලට වන්දනා කරන බවට වාර්තා වූ සිද්ධිය ඇතුළු සිද්ධි හරහා අපරාධකරුවන්ට මෙලෙස කටයුතු කිරීමට උත්තේජනයක් ලැබෙන බවයි. මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙසට නම් කර තිබෙන කොස්ගොඩ තාරක නැමැත්තා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින අතර දෙවන සැකකරු වන පොඩි ලැසි නැමැත්තා මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින නිසා ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි බව දිලීප පීරිස් මහතා පැවසුවා. එමෙන්ම බිලඟ නඩු දිනේදී පොඩි ලැසි නැවැත්තා අධිකරණය හමුවට රැගෙන එමට අවසර දෙන ලෙසත් එදිනට අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට පොලිසියට දැනුම් දෙන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. කරුණු සලකා බැලූ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ප්‍රකාශ කළේ පොඩි ලැසි නැමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය නියෝගය නිකුත් කරන බවයි. එමෙන්ම පොඩි ලැසි නැමැත්තා එළඹෙන සැප්තැම්බර් 25 වනදා අධිකරණයට රැගෙන එන ලෙසත් එදිනට අධිකරණ පරිශ්‍රයට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයන ලෙසත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අකණ්ඩව සිදු කෙරෙන මද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් හෙරොයින් මිල 3 ගුණයකින් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අපරාධ කල්ලි සමාජිකයෙකු වන වැලිපේ සුරාජ් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ බවයි. බන්ධනාකාරගතව සිටින ගණේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු වන වැලිපේ සුරාජ් නැමැති පුද්ගලයා ඊයේ රාත්‍රී මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසිය පැවසුවේ එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4ක්, කඩු 3ක් හා වායු රයිෆලයක් සොයාගත් බවයි. ඔහුගේ මෝටර රථයද එහිදී පොලිස් භාරයට ගත් අතර යුද හමුදාවෙන් පලා 21 හැවිරිදි පුද්ගලයෙකු එහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත සිදු කෙරෙන මෙහෙයුම් වලට සමගාමීව කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ටාසය විසින් ග්‍රෑන්ඩ් පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේදී මත්කරල් තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ මත්කරල් 18900ක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදී බවයි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 38ක්. මේ අතර හෙරොයින් ග්‍රෑම් 22ක් සමග සැකකරුවෙකු හක්මන දම්මුල්ලගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මද්‍රව්‍ය සංගවා තිබූ බෝතලය සොයාගෙන ඇත්තේ වැලිගොඩකින්. එසේම කරඹ පුලිදවයිල් ප්‍රදේශයේ ලුණුලේවායක සංගවා තිබූ අයිස්ක්‍රෑම් 100ක් හා කේරළ ගංජා කිලෝ 68ක් පුත්තලම පොලිසිය විසින් අද සිය භාරයට ගත්තා. ඒ සැකකරුවන් සිව් දෙනෙකු සමගින්. මෙහිදී ජීප් රථයක් හා මෝටර රථයක්ද පොලිසිය සිය භාරයට ගනු ලැබුවා.
මේ අතර මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් 102ක් පිළිබඳව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා. මේ බැංකු ගිණුම් 102කට අදාළව රුපියල් මිලියන 2600කට අධික ප්‍රමාණයක් ගනුදෙනු වෙලා තියෙන බව තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. එම ගිණුම් වල තිබෙන මුදල් සහ ඒ හරහා උපයාගත් දේපල රාජසන්ත කිරීම සඳහා කටයුතු සිදු කරගෙන යනවා. වෙළඳපොළ හෙරොයින් මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තියෙන බව අපිට වාර්තා වෙලා තියෙනවා. ඊට මාස 2-3කට කලින් තිබුණාට වඩා 3 ගුණයක පමණ මුදලක් දැන් හෙරොයින් පැකට් එකකට වියදම් කළ යුතු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. පසුගිය කාලයට වඩා යම්කිසි ප්‍රමාණයක වැඩිවීමක් වෙලා තියෙනවා ගංජා භාවිතා කිරීම. මෙවන් පසුබිමක නීති විරෝධී ගිනි අවි හා අත්බොම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කිරීම සඳහා සියලු පොලිස් නිලධාරීන් සහ පුද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීමට පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල් වටිනාකම වැඩි කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. සාර්ථක තොරතුරු ලබා දෙන ඕනෑම පුද්ගලයෙකුට ත්‍යාග මුදල් ගෙවීම සඳහා උපදෙස් ලබා දීලා තියෙනවා. මේ ත්‍යාග මුදල් රුපියල් 10000 සිට රුපියල් 2,50,000 දක්වා ඒ තොරතුරු ලබා දෙන තැනැත්තන්ට ලබා දීම සඳහා පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ප්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියන්ගේ පිළිරුව අභියසදී. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් සමග ජන බලවේගයේ සංවිධානය කරන 19 ඉදිරියට ජනතා ව්‍යාපාරය සත්‍යක්‍රියාව අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියන්ගේ පිළිරුව අභියසදී අද පස්වරු 4ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා. සහෝදර සහෝදරියනි කෙසේ වෙතත් සංවිධායකයන් විසින් වැඩසටහනට අදාළ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියා කරවීමට අවශ්‍ය අවසරය ලබා නොගැනීම හේතුවෙන් වැඩසටහන ආරම්භයේදී ගැටලුකාරී තත්ත්වයක් හටගත්තා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් වැඩසටහන ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. මතක තියාගන්න මේ ව්‍යවස්ථාවල් බලය වැඩි කරගෙන එන්න තරමට ඉතා ඉක්මන් දිනක අපේ ආණ්ඩුව ඇවිල්ලා මේ ව්‍යවස්ථාව පුඩිපත්තම් කරලා අපි ව්‍යවස්ථාව අපි දෙනවා. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ප්‍රතිඥාව පැමිණි සිටි සියලු මන්ත්‍රීවරුන් විසින් ලබා දෙනු ලැබුවේ ඉන් අනතුරුවයි. 20වෙනි සංශෝධනය උලින් උතුරා ගන්නට යත්න දරන සමගි ජන බලවේගයේ අපි මේ රටේ සියලුම ප්‍රගතිශීලී ජන කොට්ටාසත් සමග එකට අත්වල බැලගෙන මේ රටට පොඩි වෙලයක් වන මේ 20වන සංශෝධනය අපි ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන් ජන සවියෙන් පරාජය කරන්නට අපි නායකත්වයේ ශක්තිය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ මේ අතර නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් අදත් අදහස් පළ කළා. අද ඓතිහාසිකව අවස්ථාවක් ලැබිලා තිබෙනවා 19 විතරක් නෙවෙයි 78 ජයවර්ධන ජනාධිපතිවරයා අටවපු මේ වර්තමාන බෙලහින ව්‍යවස්ථාවෙන් එළියට එන්න ඒ වෙනුවට ඊටාම නිවැරදි ජනරජ ව්‍යවස්ථාවකට මේ රට අරගෙන යන්න අන්නේ පරිවර්තනය සඳහා ලැබිලා තියෙන ඓතිහාසික අවස්ථාව නිවැරදිව යොදාගත යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නේ. විගණකාධිපතිවරයා ජනාධිපතිවරයාට පත් කරන්නත් විගණකාධිපතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කරන්නත් බලය ලබා දීම හරහා බලාපොරොත්තු වෙන්නේ විගණකාධිපතිවරයා බය කරලා Tamanට ඕන දේ කරවා ගන්න මේ 20 වෙනි සංශෝධනය හරහා ඉඩ ලබා දීම නෙවෙයිද කියන එක අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. විත්තපුරවැසියන්ටත් මේ පාර්ලිමේන්තුවට අනාගතයට එන්න පුළුවන් වෙනකොට රට බෙදන්නේ නැහැ කියන දිවුරුමත් අයින් වෙනකොට අනාගතේ මේ රටේ ඒකීයත්වයට හොඳ කලදසාවක් යයි. හැබැයි පාර්ලිමේන්තුව පත් කරන අයට පූර්ණ බලධාරීන මැතිවරණ කොමිසමේ එක් සමාජිකත්වයක් ගෙනල්ලා දානවා විත්තපුරවැසි. ඒක නෙමෙයි අපි කියන්නේ ඒකත් වැරදි. උදාහරණයක් හැටියට ඇමරිකාවත් එක්ක අපි ආර්ථික ගිවිසුමකට වෙළඳ ගිවිසුමකට එළඹෙනකොට එම වෙළඳ අමාත්‍යවරයා ද්විත්ව පුරවැසියෙක් නම් ඒ අමාත්‍යවරයා ඇමරිකාවේ පැත්ත ගනීද ලංකාවේ පැත්ත ගනීද මොන වගේ ස්ථාවරයක් ගනීද කියන එක ප්‍රශ්නය. අපි ඉදිරිපත් කරා 19 වෙනි සංශෝධනය හැකියක්මනින් ඉවත් කරන. 3/2 ජනතාවක් ඒකට අනුමැතියක් ලැබලා දීලා තියෙනවා. ඒ නොකරොත් අපි ජනතාවට ද්‍රෝහී වීමක් වෙනවා. දැන් තමුන්නාසලට බලන්න පුළුවන් 20 වෙනි සංශෝධනයේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට උත්සාහද කියලා. සහ එයාගේ පිරිසකුත් ඉන්නවා. එයාගේ පක්ෂයේ නායකත්වය දෙන පක්ෂයෙන් ඉන්න 14 දෙනෙක් උග. තමුන්නාසි ඉඳලා බලන්න. ඒගොල්ලෝ මේ අවස්ථාවේ මේකට අත උස්සනවද නැද්ද කියලා. 19 වෙනි අවස්ථාව සංශෝධනයේ ගෙනේවට නායකත්වය දුන්නේ එක්කෙනා. රොබිතා හඳුරුවන්ගේ ආශිර්වාදය වුණා.
දේශපාලන මණ්ඩලය රැස් වෙන හවස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ වර්තමාන පක්ෂ සභාපතිතුමාගේ නායකත්වයෙන් ඉදිරින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා 20 වෙනි සංශෝධනය පිළිබඳවත් අපි කමිටුවක් සකස් කරන්න. ඒ අනුව සාකච්ඡා කරලා අපි පක්ෂයේ විදිහට දරන මතය මොකක්ද කියලා අපි ඉදිරියේදී කියන්නේ. කොම් පැහැදිලි යන මතය දීලා තියෙන 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය අවසි කරන්න. හැබැයි 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ හොඳ කාරණා ගණනාවක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට දුන්න ජන මතය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ සංශෝධනය සිද්ධ විය යුතුයි කියලා. පළාත් සභාව ඉතින් අහෝසි කිරීම කරනවා නම් ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරන්න ඕන. තනියම අපිට උමනා විදිහට මේ පළාත් සභාව අහෝසි කරන්න බෑනේ. ව්‍යාකූලතා රසක් පවතින 19 වන සංශෝධනය කොටස් වශයෙන් අධ්‍යයනය කරමින් ඉවත් කිරීමට කටයුතු කළේ නම් ඉඩ දිගු කාලයක් ගතවන බැවින් ඒ හරහා සිදුවන්නේ ජනාධිපතිවරයාට වැඩ කිරීම සඳහා ලබා දුන් වසර 5ක කාල සීමාව අපතේ යාම පමණක් බව අධිකරණ මාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා පවසනවා. ඊයේ රාත්‍රී විකාශය වූ දෙරණ 360 වැඩසටහනට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. 19 යම් යම් සාධනීය ලක්ෂණ තිබ්බාය කියන මතය අදහස් ඉදිරිපත් වුණා. සම්පූර්ණයෙන්ම මේක ඉවත් කිරීම කියන එක කොච්චර දුරට ගැලපෙනවද? 19 වෙනි සංශෝධනයේ කෑලි කෑලි ඉවත් කරන්න පටන් ගත්තම අපිට සිද්ධ වෙනවා මේක දීර්ඝ කාලයක් ගත වෙනවා. ජනාධිපතිතුමාව අපි තෝරගෙන තියෙනවා අවුරුදු 5කට. මේ වෙනකොටත් මාස 10ක් ගත වෙලා ඉවරයි. අර සම්පූර්ණ ක්‍රියාදාමයට ගිහිල්ලා තවක් අවුරුද්දක් ගත වෙනකොට එතුමාගේ කාලේ අර මොමන්ටම් එක නැති වෙලා යනවා. ඔබ කියන ආකාරයට 19 තිබිච්ච ওই කාරණා ඉවත් වුණාම පෙර පැවති තත්ත්වයට යනවා නම් ඒ 18 සුදුසුයි කියලා ඔබ තවදුරටත් විශ්වාස කරනවා. අපිට ඕන දුර්වල වැඩ කරන්න බැරි ඩ්‍රයිවර්ස්ට දෙන්නෙක් ඇති බස් එකක් පුරවන්න පුළුවන් ඩ්‍රයිවර් කෙනෙක්ද? එහෙම නැත්නම් වැඩ කළ හැකි ජනාධිපතිවරයාට අවශ්‍ය බලය ලබා දෙන එකද? මේ මොකටද මේ 19 අරගෙන මේ වඳින්නවා දන්නේ? 19 මොකද්ද වෙලා තියෙන්නේ? කුමන්ත්‍රණකාරී ලෙස ජනාධිපතිතුමාගේ බලය කවදාවත් ජනාධිපතිවරණයක ජයගත නොහැකි පුද්ගලයෙකුට අගමැති හැටියට අතට ලබා ගැනීම සඳහා කරපු අධ්‍යයන දෙකක කුමන්ත්‍රණයක් පඹගාලක්. කැබිනට් ඇමතිවරු 30කට සීමා වීම සහ නිකුත් ඇමතිවරු 40කට සීමා වීම කියන කාරණය ඉවත් වෙන්නට අවශ්‍ය නැහැ. ඒක ජනතාව ඉල්ලුවෙත් ජනතාව ඒක හොඳයි කියලා පිළිගත්ත දෙයක්. ඒක තිබුණා. නමුත් ඒකෙන් බේරෙන්න තව වගන්තියකුත් තිබුණා. ඒ හිටපු ආණ්ඩුවේ හිට ඇමති හැමදෙනාම ඇමතිවරු 104ක්ද කොහෙද හිටියේ හැමදෙනාම මිනිස්ටර් කෙනෙක්. ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගය ඇත්තටම මොන පදනමින් දේ වගේ තීරණයක් ගත්තේ? දැන් ඒක ඇත්තටම ව්‍යවස්ථාවට පටහැනි. මම ඔබතුමියට කියන්නම් පේම ව්‍යවස්ථාවේ 26 වෙනි ව්‍යවස්ථාවේ 2 සහ 3 වෙනි උපවාගන්ති මම මේ කියවන්නේ. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට පුරවැසිභාවයේ හිමි වූයේ පරම්පරාවෙන් වුවද පුරවැසිභාවය පිළිබඳ නීතියට අනුකූලව ලියාපදිංචි වීමෙන් වුවද ඒ තැනැත්තන් සියලු කාර්ය සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් යනුවෙන් පමණක් විස්තර කර ලබන්නේය. 2. පුරවැසි තත්ත්වයට පත් කරන ලබූ ආකාරය කවර හෝ කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙසසා නොදැක්විය යුත්තේය. මේක මෙහෙම තියෙද්දි අර හේ තව එකක් කරනවා. මෙරට ජීවත්වන මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ බවත් තම පක්ෂය එම මතයේ අදටත් රැඳී සිටින බවත් එහි නායක රවුෆ් හකීම් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දෙමින්. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සයින්ද මර්දෝහි නිවසක සිදු පිපිරීම් මාලාවෙන් මියගිය සහරාන්ගේ සොහේරු රිල්වාන් හෂීම් සමග හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සිටින ඡායාරූප සහ වීඩියෝ දර්ශන පෙළක් ඊයේ ජනාධිපති කොමිසමේ විමර්ශනයට ලක් වූ අතර කොමිසම ඒ පිළිබඳව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගෙන් විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ 2015 අගෝස්තු 21 වනදා තම පාක්ෂික ගර්භණී කාන්තාවකගේ සෝදුක් බැලීමට මඩකලපුව මහරෝහලට ගිය විට ඒ තුවාල ලබා සිටි රිල්වාන් හෂීම්ගේ සෝදුක් අහම්බෙන් විමසූ බවයි. තමන් එලෙස හමු වී ඇත්තේ සහරන් හෂීම්ගේ සොහොයුරා බව පාස්කු ප්‍රහාරයට පසු දැනගත්තද ප්‍රහාරයට පෙර කිසිම විටක ඔහුව හඳුනාගෙන නොසිටි බව හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියා. මෙහිදී ජනාධිපති කොමිසම අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රකාශ ඔස්සේ විකාශය කරන ලද සහරන් හෂීම් සමග සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර රවුෆ් හකීම් මහතා සාකච්ඡාවක නිරත වන වීඩියෝ දර්ශනයක් ප්‍රදර්ශනය කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් හකීම් මහතා කියා සිටියේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ අවස්ථාවේදී කාත්තන්කුඩියේ පිහිටි ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ පල්ලියටද හානි සිදු වූ තිබූ බැවින් තමන් ඒ නිරීක්ෂණය කළ බවයි. ඒත් එදින තමන් සමග සාකච්ඡාවක නිරත වූ පුද්ගලයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බව තමන් දැනගත්තේ ප්‍රහාරයෙන් පසුව බව හකීම් මහතා පැවසුවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරයට පෙර IS සංවිධානයෙන් මෙරටට පැවති බලපෑම් පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබුණේදයි මෙහිදී කොමිසම ප්‍රශ්න කළ විට හකීම් මහතා පැවසුවේ. හිටපු ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඒ ගැන දැන සිටින්නට ඇතත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු අමාත්‍ය මණ්ඩලයට දැනුවත් නොකළ බවයි. මෙහිදී බුද්ධ්‍යංශ තොරතුරු ලබා දී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි කොමිසම විමසූ විට හකීම් මහතා පැවසුවේ. තමන් එම වගකීම ජාතික මට්ටමේ නායකයන්ට නොපවරන අතර බුද්ධි ප්‍රධානීන් තමන් ලද නිශ්චිත තොරතුරු පිළිබඳව විධිමත් දැනුම් දීමක් සිදු කළ යුතුව තිබූ බවයි. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරන් හෂීම් ඇතුළු කණ්ඩායමට IS ත්‍රස්තවාදීන් සමග ඍජු සම්බන්ධතාවක් ඇතැයි තමන් පිළි නොගන්නා බව පැවසූ ඒ මහතා මෙම ප්‍රහාරය රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා සහරන් ඇතුළු පිරිස ඉත්තන් කරගනිමින් වෙනත් අදිසි බලවේගයක් විසින් මෙහෙවන ලද්දක් බව කියා සිටියා. එම අදිසි බලවේගයේ අරමුණු ඉෂ්ට වූ බැවින් රට තුළ යළි එවන්නක් සිදුවේ යයි තමන් විශ්වාස නොකරන බවත් රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා. මෙහිදී ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ ඒ අදිසි බලවේගයේ කුමක්ද යන්නයි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු තමන් මාධ්‍ය ඉදිරියේ සඳහන් කිරීමට අකමැති බවත් මාධ්‍ය නොමැති අවස්ථාවක ඒ පිළිබඳව ජනාධිපති කොමිසම දැනුවත් කර හැකි බවත් හකීම් මහතා දන්වා සිටියා. මෙහිදී විශේෂ ප්‍රශ්නයක් යොමු කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කළේ මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍යයි ඉල්ලීමක් 2015 ජනාධිපතිවරණයට පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළේ යන්නයි. අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශයේ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් අවශ්‍යයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කළ බවත් අදටත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එම මතයේ සිටින බවත් රවුෆ් හකීම් මහතා කොමිසම හමුවේ විවෘතව ප්‍රකාශ කළා. මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා දෙවන දිනටත් අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා. එමෙන්ම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීරයන් මහතුරුන්ද අදහි පැමිණ ප්‍රකාශ ලබා දුන්නා. ළඟදීම මෙතන කාමරයක් කිල්ල ගන්න වෙනවා. ඒ කියන්නේ මේ පදිංචි වෙලාම ඉන්න ඕනේ. අද ඔක්කොම නම් මේ සිංහල බෞද්ධය කියා ගන්නා අන්තවාදයත් අවසානයේදී අපි මුහුණ දුන්න ISIS ඉස්ලාම් අන්තවාදයත් මම විශ්වාස කරනවා එකම කාසියේ දෙපැත්තක් කියලා. කොමිසමෙන් ඇහුවේ නැද්ද යහපාලන රජයේ තමා මේ බෝම්බ ප්‍රහාරය සිදු වුණේ? ආණ්ඩුව වගකිය යුතුයි කියලා. මම කියනවා ඒක වග කියන්න ඕනේ. අනිවාර්යෙන්ම. දැන් වගකීම් බාර ගන්න ඕන නම් දඩුවම් වලටත් වගකීම් බාර ගන්න ලෑස්තිද? ඔව් වරදක් කරොත් දඬුවම් ලැබෙන්නත් ඕනේ. 2015 16 17 බුද්ධයන් සමාර්ථා කරනවා මේ සම්බන්ධව. හැබැයි අත්අඩංගුවට ගන්න නෑනේ. ඒක අහන්න ඕනේ ඒ අදාළ පුද්ගලයන්ගෙන්. මොකද ඔබතුමා හිටපු වගකීමක් දරපු මම මේ රටේ ජනාධිපති වුණා නම් මම මේ වගකීමක් දරනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්නූ කහ කිලෝ 1379ක් මණ්ඩාරම චන්දිපුරම් ප්‍රදේශයේදී වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරම පොලිසිය ඊයේ සබත් වුණා. හන්තාන සංවේදී පරිසර කලාපයේ අක්කර 10කට ආසන්න භූමි ප්‍රදේශයක් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා අද එහි නිරීක්ෂණයක නිරත වුණා. මේ සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ. බලපිටිය කොස්කොඩ ප්‍රදේශයේදී යතුරුපැදි 3ක් ගැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සංසරණය වනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සිය පාරිභෝගිකයන්ගේ ඩිජිටල් සංනිවේදන පහසුකම් පුළුල් කිරීම සඳහා නව ගොඩනැගිල්ලක් පානදුරේදී පසුගියදා විවෘත කළා. ඩිජිටල් තාක්ෂණය හරහා අපේ ජනාධිපතිතුමාගේ දැක්ම අනුව ඩිජිටල් තලයට රට ගෙනියන ක්‍රමයේදී අපි පෙර ගමන් කරුවන් හැටියට ක්‍රියා කරන්න තමයි අපි තීරණය කරලා තියෙන්නේ. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. අදත් රාත්‍රී 10:30ට වාද පිටිය. සුබ රාත්‍රියක්.